සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ සරසවිසවිය කෙමිස්ට්‍රි YouTube channel එකත් එක්ක. අද අපි මේ අපේ ස්පීඩ් රිවිෂන් එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇල්ඩිහයිඩ් හා කීටෝන පිළිබඳව. ඉතින් ඇල්ඩිහයිඩ් හා කීටෝන පිළිබඳව සියලුම විෂය කරුණු මේ වීඩියෝ එකෙන් ඉතාමත් ඉක්මනින් අපි කතා කරනු ලබනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එක subscribe කරන්න. ඊට පල්ලෙහින් තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම ඔයාලට notification එකක් එනවා. ඉතින් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. එහෙනම් මේ ඔයගොල්ලෝ බලන්න යන්නේ ඇල්ඩිහයිඩ් හා කීටෝන පිළිබඳ ස්පීඩ් රිවිෂන් එක. හරි, අද පාඩමෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇල්ඩිහයිඩ් හා කීටෝන පිළිබඳ. මේව ඔක්කොම අයිති වෙන්නේ කාබොනයිල් සංයෝග කියන මාතෘකාවට. උතර අපි ගත්තොත් ඇල්ඩිහයිඩ් හා කීටෝන වෙන් කරලා ගත්තොත් ඇල්ඩිහයිඩ් කීටෝන. ඇල්ඩිහයිඩ් කියලා කියන්නේ C දිත්ත බන්ධන O එකට එක පැත්තකින් හයිඩ්‍රජන් පරමාණුවකුත් අනිත් පැත්තෙන් R කාණ්ඩයකුත් ආපු ඒවට. මේවා තමයි ඇල්ඩිහයිඩ්. සහ කීටෝන කියලා කියන්නේ මේ C දිත්ත බන්ධන O කියන කාණ්ඩයට දෙපැත්තෙන්ම R කාණ්ඩ එනකොට. එතකොට කුඩාම ඇල්ඩිහයිඩ් කියලා කියන්නේ C දිත්ත බන්ධන O එකේ මේ පැත්තේ හයිඩ්‍රජන් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සහ මේ පැත්තෙනුත් හයිඩ්‍රජන් තිබ්බම මෙයාට අපි කියනවා ෆෝමැල්ඩිහයිඩ්. ඊට පස්සේ ඊළඟට කුඩාම ඇල්ඩිහයිඩ් වෙන්නේ මේ පැත්තෙන් CH3 එකක් ඇවිල්ලා මේ පැත්තේ H එක ආවම මෙයාට අපි කියනවා ඇසිටැල්ඩිහයිඩ්. ඊට පස්සේ මේ පැත්තෙන් බෙන්සීන් එකක් ආවම CH3 එකක් වෙනුවට මෙයාට අපි කියනවා බෙන්සැල්ඩිහයිඩ්. අපි කීටෝන පැත්තට ගියොත් කුඩාම කීටෝනේ වෙන්න නම් එහෙනම් දෙපැත්තේම CH3 කාණ්ඩ තියෙන්න ඕනේ. මෙයාට අපි කියනවා ඇසිටෝන්. එක පැත්තකින් බෙන්සීන් ඇවිල්ලා අනිත් පැත්තෙන් CH3 කාණ්ඩයක් ආවම අපි මෙයාට කියනවා ඇසිටෝෆිනෝන් කියලා කියනවා. ඊට පස්සේ දෙපැත්තෙන්ම බෙන්සීන් කාණ්ඩ ආවම අපි මෙයාට කියනවා බෙන්සෝෆිනෝන් කියලා කියනවා. උතන මේ තියෙන්නේ ඇල්ඩිහයිඩ් හා කීටෝන වල ප්‍රායෝගික නම් කීපයක්. IUPAC නම් නෙමෙයි, මෙයාට යොදන ප්‍රායෝගික නම් කීපයක් තමයි මේ ඔයගලන්ට දක්වලා තියෙන්නේ. ඊට පස්සේ මම ඇල්ඩිහයිඩ් හා කීටෝන නිපදවීම නැත්නම් කාබොනයිල් සංයෝග නිපදවීම කියන මාතෘකාවට ගියොත් පළවෙනි ක්‍රමය මට ගන්න පුළුවන් ඇල්කයින වලට ජල අණුවක් ආකලනය. අපි ගත්තොත් කුඩාම ඇල්කයිනය මේක. මෙයාට ජල අණුවක් ආකලනය කරොත් ඒකට රසදිය 2+ අයනත් එක්ක තනුක සල්ෆියුරික් දාලා රත් කරන්න ඕනේ. එතකොට මට හම්බෙනවා C දිත්ත බන්ධන O CH3 කියන සංයෝග. අපි මේවා ඇල්කයින වලදී කතා කරලා තියෙනවා. එතකොට මේක ඇවිල්ලා ඇල්ඩිහයිඩයක්. එතකොට මේක තමයි ඇල්කයින වලට ජල අණුවක් ආකලනයෙන් ලැබෙන එකම ඇල්ඩිහයිඩය. මෙතනින් එහාට ඇල්ඩිහයිඩ හම්බෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ටිකක් ලොකු ඇල්කයිනයක් ගත්තොත් මේ බලන්න CH3 C ත්‍රිපල් බොන්ඩ් CH මේකට රසදිය 2+ අයනත් එක්ක තනුක H2SO4 දැම්මොත් අපිට හම්බෙන්නේ CH3 C දිත්ත බන්ධන O CH3. මොකද හැමදෙස්සෙම දිත්ත බන්ධනය එන්නේ මැද්දට වෙන්න. උතර මේක ඇවිල්ලා කීටෝනයක්. උතර කීටෝන තමයි අපිට දිගින් දිගටම හම්බෙන්නේ. ඇල්ඩිහයිඩ් හම්බ වෙන්නේ නැහැ. ඇල්ඩිහයිඩ් හම්බෙන්නේ පළවෙනි ඇල්කයිනෙන්. එහෙම නැත්නම් කුඩාම ඇල්කයිනෙන් විතරයි. ඊට පස්සේ අපි ගත්තොත් අපිට දෙවෙනි ක්‍රමයේ විදිහට ගන්න පුළුවන් ද්විතීයික මධ්‍යසාර ඔක්සිකරණය. උතර ද්විතීයික මධ්‍යසාරයක් ගත්තොත් C3CHOH CH3 මේ වගේ එකකට මම ආම්ලික මාධ්‍යයේ KMnO4 හෝ ආම්ලික මාධ්‍යයේ K2Cr2O7 පොටෑසියම් ඩයික්‍රෝමේට් දාලා ඔක්සිකරණය කෙරෙව්වොත් මට හම්බෙනවා CH3C දිත්ත බන්ධන O CH3 කීටෝනයක්. මේකට අපි PCC දැම්මත් පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් දාලා රත් කරත් හම්බෙන්නේ මේ කීටෝනියම තමයි. ඒතර PCC හෝ H+ KMnO4 එහෙම නැත්නම් H+ K2Cr2O7 දෙකෙන් මොකද දැම්මත් ද්විතීයික මධ්‍යසාර වලට හම්බෙන්නේ කීටෝන තමයි. ඊළඟට තුන්වෙනි ක්‍රමයේ විදිහට ගන්නවා ප්‍රාථමික මධ්‍යසාර වලට PCC යෙදීම. මේ බලන්න මම ගන්නවා CH3CH2OH. මේකට මම PCC දානවා. දැම්මම මට හම්බෙනවා CH3CH දිත්ත බන්ධන O මේක. උතර මේක ඇල්ඩිහයිඩයක්. මම ඇරෝමැටික් ආකාරයක් ගත්තොත් මේ බලන්න CH2OH විදිහට මේකට මම PCC දානවා. දාලා රත් කරද්දි මට හම්බෙනවා බෙන්සින් අණුව C දිත්ත බන්ධන OH මේක හම්බෙනවා. එතකොට මෙන්න මේ කියන ක්‍රම මගින් අපිට පුළුවන් ඇල්ඩිහයිඩ් හා කීටෝන නිපදවා ගන්න. ඉතින් ඕගලන්ගේ සිලබස් එකේ මේවා තමයි ක්‍රම වලට දීලා තියෙන්නේ. මෙන්න මේ කියන ක්‍රම මගින් අපිට පුළුවන් ඇල්ඩිහයිඩ් හා කීටෝන නිපදවා ගන්න. ඊට පස්සේ අපි ගත්තොත් ඇල්ඩිහයිඩ් හා කීටෝන වල භෞතික හා රසායනික ගුණ ගත්තොත් භෞතික ගුණ මෙයාලගේ R C දිත්ත බන්ධන O R කාණ්ඩය. මේකේ ගත්තොත් ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් මෙන්න මේ කාණ්ඩය හරහා ස්ථිර දී ද්‍රව ආකර්ෂණ බල
සෑදිය හැක. මෙන්න මේ හේතුව හින්දා ඇල්ඩිහයිඩ් හා කීටෝන වල තාපාංකය සාමාන්‍යයෙන් වැඩි ඇල්කේන ඇල්කයින වලට වඩා. මෙන්න මේ කියන ඒවාට වඩා වැඩි. නමුත් ෆීනෝල් එහෙම නැත්නම් මධ්‍යසාර තරම් ෆීනෝල් මධ්‍යසාර හා කාබොක්සිලික් අම්ල තරම් ප්‍රබල නොවේ. ෆීනෝල් හා කාබොක්සිලික් අම්ල තරම් ප්‍රබල වෙන්නේ නැහැ. මොකද ඇල්ඩිහයිඩ් හා කීටෝන වල තියෙන්නේ ස්ථිර දී ද්‍රව ආකර්ෂණ බල උනාට මධ්‍යසාර කාබොක්සිලික් අම්ල මෙන්න මේ ස්ථානවල හයිඩ්‍රජන් බන්ධන පවතී. හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. අන්න ඒ හේතුව හින්දා ෆීනෝල් මධ්‍යසාර එහෙම නැත්නම් කාබොක්සිලික් අම්ල තරම් ඇල්ඩිහයිඩ් කීටෝන වල තාපාංක ද්‍රවාංක වැඩි වෙන්නේ නැහැ. ඊළඟ අපි ගත්තම ඇල්ඩිහයිඩයක හෝ කීටෝනයක ආර් කාණ්ඩයේ විශාලත්වය වැඩි වෙනකොට තාපාංක ද්‍රවාංක වැඩි වෙයි. ඒකට හේතුව තමයි ලන්ඩන් ආකර්ෂණ බලයේ ප්‍රබලත්වය වැඩි වීම. ලන්ඩන් ආකර්ෂණ බලයේ ප්‍රබලත්වය වැඩි වීම. ඒත් එක්කම කාබොනයිල් සංයෝග වල ජල ද්‍රාව්‍යතාවය ගත්තොත් සාමාන්‍යයෙන් තරමක් දුරට ජල ද්‍රාව්‍යතාවය අඩු වේ. නමුත් ඒ වගේම කාබන් දාමයේ විශාලත්වය වැඩි වෙනකොට ජල ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. ඒකට හේතුව තමයි නිර්ද්‍රවීය කාබන් දාමය විශාල වීම. ඊළඟට අපි ඇල්ඩිහයිඩ් කීටෝන වල රසායනික ගුණ ගත්තොත් මෙයාලගේ මේ තියෙන C දිත්ත බන්ධන OH මෙන්න මේකේ ඔක්සිජන් පරමාණුව මත සුළු ඍණාරෝපණයකුත් කාබන් පරමාණුව මත සුළු ධන ආරෝපණයකුත් පවතිනවා. ඒ කියන්නේ මේක ද්‍රවීකරණය වෙලා ඉන්නේ ඩෙල්ටා මයිනස් හා ඩෙල්ටා ප්ලස් ලෙස. ඒ කියන්නේ මෙන්න මෙතනට කාබන් පරමාණුවට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා ඍණාරෝපිත අයන වලට. ඒ කියන්නේ නියුක්ලියෝෆයිල වලට. මේ නියුක්ලියෝෆයිල මෙතනට ආකලනය වීමේ ප්‍රතික්‍රියාවක් දක්වන්න පුළුවන්. ඒ නියුක්ලියෝෆයිල වලට උදාහරණ තමයි සයනයිඩ් අයන, මේ වගේ ත්‍රිත්ව බන්ධන එකසර පවතින අයන. ඒ කියන්නේ ආම්ලික හයිඩ්‍රජන් දරන ඇල්කයින වල ඍණ අයනය. ඊට පස්සේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයන් වලින් එන CH3 ඍණ අයන. මෙන්න මේ වගේ ඒවාට ආකලනය වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ආකලනය වීමේ ප්‍රතික්‍රියාව එන්නේ නියුක්ලියෝෆයිලයක්. එහෙනම් මේක නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවලට යොමු වේ. එහෙනම් ඇල්ඩිහයිඩ් හා කීටෝන වල ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගයේ ඉන්නේ නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා. හරි. අපි යන් ඊළඟට මෙයා දක්වන ප්‍රතික්‍රියා වලට සහ ඒවයි යාන්ත්‍රණ වලට. පළවෙනි එක තමයි HCN ආකලනය. මේ බලන්න ඇල්ඩිහයිඩ් මෙතන කීටෝනයක් ගන්නම්, ඇල්ඩිහයිඩයක් උනත් ගන්න පුළුවන්. මෙතනින් ඇල්ඩිහයිඩයක් ගන්නම්. මේකට HCN දාලා රත් කරනවා. එතකොට හයිඩ්‍රජන් එක යනවා ඔක්සිජන් පරමාණු ළඟට ඩෙල්ටා මයිනස් වෙන සයනයිඩ් කාණ්ඩය එනවා CN කාණ්ඩය ළඟට ඩෙල්ටා ප්ලස් වෙන. එතකොට අපිට හම්බෙනවා CH3COH CH3CN. මෙන්න මේක හම්බෙනවා. එතකොට මෙයාට HCN දාලා රත් කරොත්, මේ ඇල්ඩිහයිඩ් HCN දාලා රත් කරොත් CH3COH HCN මෙන්න මේ විදිහේ ඵල හම්බෙනවා. මේක යාන්ත්‍රණය ගත්තොත් මේ බලන්න, යාන්ත්‍රණය ගත්තොත් අපි මේ ප්‍රතික්‍රියාවට අපිට මේ විදිහට යාන්ත්‍රණය ලියන්න පුළුවන්. බලන්න HCN කියන්නේ දුර්වල ආම්ලයක්. එයා H+ හා CN- වලට කැඩලා ඉන්නේ. අපිට පුළුවන් මේ කීටෝනේ අරගෙන මම ලියන්නම්. මේකේ CN- එකසර ප්‍රදානය කරනවා කාබන්ට, බන්ධනය උඩට කැඩෙනවා. උතර හැදෙනවා CH3CO- CH3CN. එතකොට මේකේ දෙවෙනි පියවර විදියට මේ CH3CO- එක මෙයා ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරනවා HCN
අණුවකට. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන මෙතන හයිඩ්‍රජන්ට ප්‍රදානය කරනකොට මේ Cn එක මෙහෙට ගැලවිලා යනවා. උතන මට හම්බෙනවා CH3 COH CH3 Cn දැන් ආයි මෙතන Cn මයිනස් ඉවත් වෙනවා. උතන මෙන්න මේ විදිහට මට මේකට අදාළ යාන්ත්‍රණය ලියන්න පුළුවන්. ඊට පස්සේ මම දෙවෙනි ප්‍රතික්‍රියාව ගත්තොත් ඇල්ඩිහයිඩ් හා කීටෝන ග්‍රීනාඩ් ප්‍රතිකාරක හා ප්‍රතික්‍රියාව. ග්‍රීනාඩ් ප්‍රතිකාරක හා ප්‍රතික්‍රියාව සැලකුවොත් බලන්න මම ගන්නවා CH3C double bond O CH3 මේකට මම එකතු කරනවා R1 MgCl එකක්. උතන මට හැදෙනවා මේ R1 කියලා කියන්නේ එක සැරය -MgCl+ කියන එකනේ. එතකොට මේ මයිනස් එක ගිහිල්ලා සම්බන්ධ වෙනවා මෙතනට MgCl+ එක ගිහිල්ලා සම්බන්ධ වෙනවා ඔක්සිජන් පරමාණුවට. එතකොට මොකද වෙන්නේ? CH3C OMgCl CH3 මේක R1. ඉතින් මේකට මම ජලය දැම්මොත් මට හදා ගන්න පුළුවන් ඇල්කොහොලයක් OH CH3R1 ධන MgOH Cl කියන විදියට. එහෙම නැත්නම් මම මේකට ඇල්ඩිහයිඩයක් දැම්මොත් ධන ග්‍රීනාඩ් ප්‍රතිකාරක විදිහට මම දාන්නම් CH3 MgCl එක දැම්මම මට හම්බෙන්න ඕනේ CH3 මේ CH3 එක සැරය -MgCl+ විදිහට මෙතන ඉන්නේ. මේ එක සැරේ මෙතනට එනවා මේ MgCl එක මෙතනට එනවා. උතන මට හම්බ වෙනවා CH3C පල්ලෙහෙන් CH3 මේ පැත්තෙන් තිබුණු හයිඩ්‍රජන් එක මේක O- MgCl+ විදියට හම්බ වෙනවා. ඉතින් මේකටත් අර විදිහටම ජලය දැම්මොත් මට මධ්‍යසාරය හදා ගන්න පුළුවන්. උතන මෙතන නම් හම්බෙන්නේ ද්විතීයික මධ්‍යසාරයක්. මේ පහළ මේ කලින් උඩමට හම්බුනේ තෘතීයික මධ්‍යසාරයක්. තෘතීයික මධ්‍යසාරයක්. මේකට අදාළ යාන්ත්‍රණය ලියුවොත් බලන්න යාන්ත්‍රණය මම කීටෝනේ අරගෙන ලියනවා CH3C දිත්ත බන්ධන O CH3 මේ CH3 MgCl කියලා එකක් මම ගත්තොත් ඒක කැඩලා ඉන්නේ CH3 MgCl+ විදියට. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ CH3 එක MgCl+ මයිනස් මේක ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරනවා මෙතනට මෙයා කැඩෙනවා උඩට. එතකොට මට හම්බ වෙනවා CH3C පහළිනුත් CH3 මේ පැත්තෙන් CH3O-. ඊට පස්සේ CH3C CH3O- එක MgCl+ ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරමින් හැදෙනවා CH3C OMgCl CH3 CH3. උතර මේ යාන්ත්‍රණය ගත්තොත් මේ යාන්ත්‍රණයේ ඇවිල්ලා නියුක්ලියෝෆිලික ආකලන යාන්ත්‍රණයක්. නියුක්ලියෝෆිලික ආකලන යාන්ත්‍රණයක්. එතකොට මේකේ නියුක්ලියෝෆයිලය කියන්නේ CH3 එක සැරය මයිනස් කියන එක. ඉතින් මෙයාම තමයි සක්‍රිය කාරකය වෙන්නෙත්. සක්‍රිය කාරකය වෙන්නෙත්. අපි HCN ආකලන යාන්ත්‍රණයට ගියොත් මේ යාන්ත්‍රණයේ මේකත් නියුක්ලියෝෆිලික ආකලන යාන්ත්‍රණයක්. මේකේ නියුක්ලියෝෆයිලය වෙන්නේ මේ සයනයිඩ් අයනය. එයා තමයි ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ නියුක්ලියෝෆයිලය Cn- එක. ඒතකොට එයා තමයි සක්‍රිය කාරකය වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව පටන් ගැනීම සඳහා පිටතින් ඇවිල්ලා සම්බන්ධ වෙන පළවෙනි සංයෝගය වෙන්නේ සයනයිඩ් අයනය. ඒතකොට මේ විදිහට තමයි ග්‍රීනාඩ් ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. අපි යනවා ඊළඟට තුන්වෙනි ප්‍රතික්‍රියා ආකාරයට. තුන්වෙනි එක තමයි කාබොනයිල් සංයෝගය එහෙම නැත්නම් ඇල්ඩිහයිඩ් සහ කීටෝන ප්‍රාථමික ඇමීන සමග ප්‍රතික්‍රියාව. ප්‍රාථමික ඇමීන සමග ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ මෙහෙමයි. අපි ගත්තොත් මෙතන කීටෝනයක් මම ගන්නවා ප්‍රාථමික ඇමීනයක් NH2CH3 කියලා. මේක දාලා රත් කරාම මේ කීටෝනේ දිත්ත බඳන ඔක්සිජන් එක්ක ඇමීනේ හයිඩ්‍රජන් දෙක ප්‍රතික්‍රියා කරමින් ජල අණුවක් ඉවත් වෙයි.
ඒතර හැදෙනවා මේ බලන්න මම ලියනවා මේ තින්නේ කීටෝනේ CH3 එක ඔන්න කාබන් එක මේ කාබන් 1 CH3 කාණ්ඩේ මම පල්ලෙහින් දාලා ලියන්නම් ද්විත්ව බන්ධනයකින් සම්බන්ධ වෙනවා නයිට්‍රජන් පරමාණුවත් එක්ක CH3 මේක. උතර අපි මෙන්න මේ බන්ධන ආකාරයට අපි කියනවා C ද්විත්ව බන්ධන N එක අපි මේකට කියනවා E මීනයක් කියලා. E මීන බන්ධනය. මේ ඇවිල්ලා E මීන බන්ධනය. එතකොට ඇල්ඩිහයිඩ් එකකට ලියුවොත් CH3 C ද්විත්ව බන්ධන O H එක මම මේකට ඇනිලීන දාන්නම් NH2 උතර මොකද හැදෙන්න ඕනේ? රත් කරද්දි CH3 C ද්විත්ව බන්ධන මෙතන H එක තියෙනවා නයිට්‍රජන් බෙන්සීන් මේ විදිහට තමයි එන්නේ. අතන මේක යාන්ත්‍රණය අපි ලිව්වොත් මෙන්න ඉන්නවා CH3 C ද්විත්ව බන්ධන O CH3 කියන සංයෝගය සහ මෙන්න තියෙනවා ප්‍රාථමික ඇමීනය. එයා මොකද කරන්නේ? එයාගේ එකසර ප්‍රදානය කරනවා මෙතනට. මේක කැඩෙනවා ද්විත්ව බන්ධනය කැඩෙනවා උඩට හැදෙනවා CH3 C මම ගන්නම් පහලින් CH3 එක O- හැදිලා තියෙන්නේ නයිට්‍රජන් එක හයිඩ්‍රජන් දෙක තියෙනවා සහ CH3 එක තියෙනවා. දැන් නයිට්‍රජන් මත ධනාරෝපණයක් තියෙනවා. මොකද වෙන්නේ? මේ ධනාරෝපණය කැඩෙනවා. ධනාරෝපණයේ හින්දා හයිඩ්‍රජන් NH බන්ධනය හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනය ගන්නවා නයිට්‍රජන් පරමාණු විසින්. මෙහෙම ගන්නකොට මේ ඔක්සිජන් පරමාණු මයිනස් වෙලා ඉන්න. එයා ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරනවා හයිඩ්‍රජන්ට. එතකොට මොකද වෙන්නේ? CH3 C පහලින් ආයි CH3 OH බවට පත් වෙනවා. මේක NH CH3 බවට පත් වෙනවා. දැන් මම මේක රත් කරනකොට රත් කිරීම මේ OH එකයි H එකයි ජල අණුවක් විතර ඉවත් වෙනවා. ඉවත් වුණාම මට හම්බ වෙනවා CH3 C පහලින් ආයි CH3 ද්විත්ව බන්ධන නයිට්‍රජන් CH3 මේ දිනේ E මීනය. එහෙනම් මේක තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාව ගත්තොත් මේකත් නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක්. මේක නියුක්ලියෝෆයිලය. නියුක්ලියෝෆයිලය වෙන්නේ මෙන්න මේ ඇමීනය. ප්‍රාථමික ඇමීනය තමයි නියුක්ලියෝෆයිලය බවට පත් වෙන්නේ. එතකොට ඕක තමයි ප්‍රාථමික ඇමීන මගින් E මීන සෑදීමේ ප්‍රතික්‍රියාව සහ ඒකට අදාළ යාන්ත්‍රණය. ඊළඟට මේ හතරවෙනි ප්‍රතික්‍රියාව විදිහට අපි කරන්න යන්නේ ටිකක් විශේෂ ප්‍රතික්‍රියාවක්. මේ බලන්න ඇල්ඩිහයිඩ් කීටෝන වලට අපි දානවා නම් මෙන්න මේ වගේ එකක්. CH3 C triple bond C minus Na+. දැම්ම මෙන්න මේ වගේ එකක් හම්බ වෙනවා අපිට CH3 මේ බලන්න C පහලින් මම CH3 ව දානවා බන්ධනය කාබන් triple bond C CH3 සහ මේක O-. මෙන්න මේ වගේ එකක් හදාගන්න පුළුවන් O- Na+ විදියට බලන්න. එතකොට මේකට අදාළ යාන්ත්‍රණය වෙන්නේ කොහොමද කියලා CH3 C ද්විත්ව බන්ධන O CH3 මෙයාට -Na+ එකේ එකසරය ප්‍රදානය කරනවා. මේක උඩට කැඩෙනවා. එතකොට හැදෙනවා CH3 C O- Na+ එක මම මෙතනින් දාන්නම් CH3 C triple bond C CH3 මේක තමයි වෙන්නේ. අවශ්‍ය නම් අපිට මේ විදිහට මේක කරන්න පුළුවන්. මේ O- එකෙන් ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා Na+ට. එතකොට CH3 C O- Na+ CH3 C triple bond C CH3 මෙන්න මේ විදිහට හැදෙන ඵලය ලියන්න පුළුවන්. මේකේ විශේෂත්වය අපිට ඕන නම් මේ ප්‍රතික්‍රියාව මේකට අපි Hg2+ H2SO4 දාලා රත් කරද්දී මේ ත්‍රිත්ව බන්ධන කාබන් සංයෝගය ආයි කීටෝන කාණ්ඩයක් බවට පත් වෙනවා. එතකොට මේක OH බවට මම ලියන්නම් මේ විදිහට. පහලින් CH3 මේක ඇවිල්ලා C ද්විත්ව බන්ධන O CH2 CH3. එතකොට මෙන්න මේ වගේ අපිට අවශ්‍ය නම් පරිවර්තනය ගෙනියන්න පුළුවන්. OH කාණ්ඩයක් සමග ද්විත්ව බන්ධන O එකක් මෙන්න මෙහෙම ඇවිත් තිනවා නම් මෙන්න මේ ආකාරයෙන් යාන්ත්‍රණය ගෙනියන්න පුළුවන්. එතකොට මේකේ මේකත් නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක්. නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක් තමයි. එතකොට මේ තියෙන්නේ යාගේ නියුක්ලියෝෆයිලය. මේ තියෙන්නේ නියුක්ලියෝෆයිලය. මේ විදිහට ලියන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාව. ඊට පස්සේ අපි ගත්තොත් කාබොනයිල් සංයෝග වල ඔක්සිකරණය වීමේ ප්‍රතික්‍රියා අපි ගත්තොත් පස්වෙනි ප්‍රතික්‍රියා ආකාරය CH3C ද්විත්ව බන්ධන OH ඇල්ඩිහයිඩ් H+ KMnO4 හමුවේ
ඔක්සිකරණය වෙමින් කාබොක්සිලික් අම්ලය C double bond OH බවට පත් වේ. එතකොට මම ඇරෝමැටික් ඇල්ඩිහයිඩයක් ගත්තොත් මේකට H+ KMnO4 එහෙම නැත්නම් ආම්ලික මාධ්‍යයේ K2Cr2O7 ඕන දෙකෙන් ඕන එකක් දාන්න පුළුවන්. දාලා රත් කරාම හම්බෙනවා මට C double bond OH කියන කාණ්ඩය. ඊට පස්සේ මම ගත්තොත් කීටෝනයක්. මෙයාට H+ KMnO4 දාලා රත් කරාම මේක ඔක්සිකරණය නොවේ. ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි C බන්ධන බිඳිමින් තවදුරටත් ඔක්සිකරණය නොවීම. නමුත් ඇරෝමැටික් කීටෝන ආකාරයක් ගත්තොත් ආම්ලික මාධ්‍යයේ KMnO4 හෝ ආම්ලික මාධ්‍යයේ K2Cr2O7 හමුවේ ඔක්සිකරණය වෙලා C double bond OH බෙන්සොයික් අම්ලය බවටම පත් වේ. බෙන්සොයික් අම්ලය බවටම පත් වෙනවා. උතන මේක තමයි ඇල්ඩිහයිඩ් හා කීටෝන වල ඔක්සිකරණය වීමේ ප්‍රතික්‍රියා යටතේ තියෙන්නේ. ඊළඟට අපි යනවා කාබොනයිල් සංයෝගවල ඔක්සිහරණය වීමේ ප්‍රතික්‍රියාවලට. ඔක්සිහරණය වීමේ ප්‍රතික්‍රියාවලට ගියාම අපි ගත්තොත් කාබොනයිල් සංයෝගයක් කීටෝනයක් මම මේ විදිහට ගන්නම්. මෙයාව ඔක්සිහරණය කරන්න ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඊතර පළවෙනියට දාලා දෙවෙනියට ජලය දාන්න පුළුවන්. උතර ඔක්සිහරණය වෙලා මොකද වෙන්නේ? කාබොනයිල් කාණ්ඩය ඔක්සිහරණය වෙලා OH කාණ්ඩයක් බවට පත් වෙනවා. මෙතනින් හයිඩ්‍රජන් එකක් සම්බන්ධ වෙනවා. මේ ක්‍රියාවලියම කරන්න පුළුවන් NaBH4 පළවෙනියට දාලා දෙවෙනියට මධ්‍යසාරයක් දාලා. එතකොට හම්බෙන්නේ ඔය කියන මධ්‍යසාරයම තමයි. මේ විදිහට. එහෙනම් මෙන්න මේ ඇල්ඩිහයිඩ් හා කීටෝන පහ මේ লীලා තියෙන විදිහට ඔක්සිහරණය සිදු කරගන්න පුළුවන්. මේකට අදාළ යාන්ත්‍රණයක් අපි ලිව්වොත් බලන්න යාන්ත්‍රණය අපි දන්නවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කියන එකේනා ලිතියම් AlH4- විදිහට ඉන්නේ. එතකොට අපි ගත්තොත් මෙහෙම ඉන්නවා කීටෝනය, මෙතන ඉන්නවා AlH4- එක. මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙතනට දෙනකොට මේක උඩට කැඩෙනවා. උතර හැදෙනවා CH3CO- HCH3. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ CH3CO- එක ජලාණුවකට එයාගේ එකසර ඉලෙක්ට්‍රෝන ලබා දෙනකොට මේක මෙහෙට කැඩෙනවා. උතර හැදෙනවා CH3COH CH3H. මෙන්න මේ විදිහට ඔක්සිහරණය වීමේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එතකොට අපි ගත්තොත් ඇල්ඩිහයිඩයක්. ඇල්ඩිහයිඩයටත් මේ විදිහම තමයි. ඒකටත් මම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඊතර මාධ්‍යයේ දාලා දෙවෙනියට ජලය දැම්මොත් CH3CH2OH කියන සංයෝගය ගන්න පුළුවන්. මේකටත් අපිට සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් හා මධ්‍යසාරයක් දාන්න පුළුවන්. දැම්මම CH3CH2OH කියන ප්‍රතික්‍රියාවම තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තවත් ආකාරයක් තියෙනවා ඇල්ඩිහයිඩ් කීටෝන වල ඔක්සිහරණය වීමේ. ඒක තමයි ක්ලෙවන්සන් ඔක්සිහරණය. ක්ලෙවන්සන් ඔක්සිහරණය. එතකොට මේක අපි ඇල්කේන වලදීත් කතා කරා. මේක ඇවිල්ලා ඇල්ඩිහයිඩ් හා කීටෝන වලින් ඇල්කේන ලබා ගැනීමේ ක්‍රමයක්. මොකද වෙන්නේ? මේකට දාන අපි සින්ක් දානවා රසදිය මාධ්‍යයේ සාන්ද්‍ර HCl එක්ක. උතර මොකද වෙන්නේ? ඇල්කේනයේ බවට පත් වෙනවා. දිත්ත බන්ධන O1 CH2 කාණ්ඩයක් බවට පත් වෙලා අපිට ඇල්කේනය හම්බ වෙනවා. එහෙනම් මේකටත් දානවා සින්ක් දානවා රසදිය මාධ්‍යයේ සාන්ද්‍ර HCl එක්ක දැම්ම CH3 දිත්ත බන්ධන O1 CH2 වුණාම ආයි මේක කෙලින්ම CH3 බවටම පත් වෙනවා. එහෙනම් ඇල්ඩිහයිඩ් හා කීටෝන ඔක්සිහරණය වීමේ ප්‍රතික්‍රියා ක්ලෙවන්සන් ඔක්සිහරණය හා මෙන්න මේ විදිහට අපිට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් හෝ සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් එක ප්‍රතික්‍රියා දැක ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ විශේෂ ප්‍රතික්‍රියාවක්. ඒකට අපි ඇල්ඩෝල් සංගණනය එහෙම නැත්නම් ස්වයං සංගණනය කියලා හඳුන්වනවා. අපි ගත්තොත් ඒක මෙහෙම වෙන්නේ CH3C දිත්ත බන්ධන O CH3 තියෙනකොට මේකට කීටෝනයක් වෙන්න පුළුවන්, ඇල්ඩිහයිඩයක් වෙන්න පුළුවන්. මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරනවා නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ බෂ්මයක් දාලා රත් කරනවා නම් මෙන්න මෙහෙම සංයෝගයක් හම්බෙනවා. බලන්න මේකේ හම්බෙන විදිය CH3C පල්ලෙහෙන් CH3 එක ලියනවා. මේක මට හම්බෙනවා දිත්ත බන්ධන CH C double bond O CH3. ඒතර මේක ටිකක් මේක බලනකොට ටිකක් සංකීර්ණයි මේ ප්‍රතික්‍රියාව එකපාරට මෙහෙම උනේ කොහොමද කියලා. අපි යාන්ත්‍රණය වලින් පැහැදිලි කරගමු ඒක කොහොමද වෙන්නේ කියලා. මේ බලන්න CH3C දිත්ත බන්ධන O H එක තියෙනවා නම් මෙයාගෙන් හම්බෙන්නේ CH3C H එක පල්ලෙහාට දානවා මම දිත්ත බන්ධන CHC දිත්ත බන්ධන OH මේක තමයි හම්බෙන්නේ. දැන් මේකට යාන්ත්‍රණය ලියුවොත් මෙහෙමයි වෙන්නේ.
යාන්ත්‍රණය ලිව්වොත් CH3C දිත්ත බන්ධන O CH3 මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නකොට මෙයාගේ ඇල්ෆා හයිඩ්‍රජන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම නියුක්ලියෝෆයිලයක් හැදෙනවා. මෙන්න මේ නියුක්ලියෝෆයිලය හැදෙනවා. තන H+ ඉවත් වීමෙන්. එතකොට මෙන්න මේ නියුක්ලියෝෆයිලය ගිහිල්ලා ප්‍රහාරය කරනවා එයාගේ වර්ගයේම තවත් අණුවකට. මොකද වෙන්නේ? බලන්න CH3C දිත්ත බන්ධන O CH3 මෙහෙම ඉන්නකොට මෙයා ගිහින් ප්‍රහාරය කරනවා. මෙතනට මේක කැඩෙනවා උඩට. එතකොට හැදෙනවා CH3CO- පල්ලෙහාන් ලියනවා CH3 එක. මෙතනින් හැදෙනවා CH2C දිත්ත බන්ධන O CH3. එතකොට ඊළඟ පියවර විදිහට මම මේකේ ගන්නවා මේ බලන්න CH3C පල්ලෙහාන් CH3O- CH2C දිත්ත බන්ධන O CH3 එක මේ ඉවත් වුණු H+ ට ඉලෙක්ට්‍රෝන ලබා දෙමින් හැදෙනවා CH3COH පල්ලෙහාන් CH3 CH2C දිත්ත බන්ධන O CH3 මේක හම්බ වෙනවා. මම මේක රත් කළොත් මට මේක මෙහෙම ලියන්න පුළුවන්. මේ බලන්න මේ හයිඩ්‍රජන් එක මෙහෙම දාලා ලියනවා. මේක මම රත් කරගීම මගින් ජල අණුවක් ඉවත් වෙලා හැදෙනවා දිත්ත බන්ධනයක්. ඒ කියන්නේ CH3C පහලින් CH3 දිත්ත බන්ධන CH C දිත්ත බන්ධන O CH3. ඒතර මේක තමයි වෙන්නේ. දැන් මේක බලනකොට ගැටලුවක් එනවා අපිට මොකද්ද මේ ඇල්ෆා හයිඩ්‍රජන් ඉවත් වීම කියලා කියන්නේ කියලා. උතර අපි බලමු ඇල්ෆා හයිඩ්‍රජන් කියන්නේ මොකක්ද කියලා. ඇල්ෆා හයිඩ්‍රජන් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් ඇල්ෆා හයිඩ්‍රජන් කියලා කියන්නේ මේ දිත්ත බන්ධන O කාබොනයිල් කාණ්ඩයේ යාබද කාබන් පරමාණු තියෙනවා නම් එයාලට බැඳිලා තියෙන හයිඩ්‍රජන්. උතර මේවා තමයි ඇල්ෆා හයිඩ්‍රජන් කියලා කියන්නේ. උතර මේ තින්නේ ඇල්ෆා හයිඩ්‍රජන්. මේවා ඇල්ෆා හයිඩ්‍රජන් පරමාණු. උතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මෙන්න මේ ඇල්ෆා හයිඩ්‍රජන් එකක් ඉවත් වෙලා ඇල්ෆා හයිඩ්‍රජන් ඉවත් වීම එකක් ඉවත් වෙලා අපි ගත්තොත් CH2 එක සැරයක් වෙනවා. උතර C දිත්ත බන්ධන O CH3 මේ කියන නියුක්ලියෝෆයිලය බවට පත් වෙනවා. එතකොට තව එකක් ගත්තොත් මම මේ වගේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් ගත්තොත් මෙයාගේ යාබද කාබන් පරමාණු ඉන්නේ මේ පැත්තෙන් විතරයි. උතර මේවා තමයි ඇල්ෆා හයිඩ්‍රජන් පරමාණු. මේ තියෙන්නේ ඇල්ෆා හයිඩ්‍රජන් පරමාණු. උතර මේක ඇවිල්ලා ඇල්ෆා හයිඩ්‍රජන් නෙවෙයි. ඇල්ෆා හයිඩ්‍රජන් නොවේ. ඊට පස්සේ අපි ගත්තොත් මේ වගේ එකක්. බෙන්සීන් C දිත්ත බන්ධන O CH මේවා තමයි ඇල්ෆා හයිඩ්‍රජන්. මේ තියෙන්නේ ඇල්ෆා හයිඩ්‍රජන් පරමාණු. උතර මෙයාගෙන් හැදෙනවා නම් නියුක්ලියෝෆයිලය මෙයාගෙන් හැදෙන්නේ මෙන්න මේ වගේ නියුක්ලියෝෆයිලයක්. CH2 එක සැරය. මෙන්න මේ වගේ නියුක්ලියෝෆයිලයක් තමයි එයාගෙන් හම්බෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් මෙන්න මෙහෙම එකක්. බලන්න මේ පැත්තේ බෙන්සීන් කාබන් දිත්ත බන්ධන O ඇල්ඩිහයිඩ් කාණ්ඩය නේද ගත්තොත් මෙන්න මේ වගේ එක විශේෂයි. මෙයාගේ ඇල්ෆා හයිඩ්‍රජන් පරමාණු නැහැ. ඇල්ෆා හයිඩ්‍රජන් පරමාණු නැත. ඒ කියන්නේ නියුක්ලියෝෆයිල නොසාදයි. නියුක්ලියෝෆයිල හදන්නේ නැහැ. ඒ වගේම තව ඇල්ෆා හයිඩ්‍රජන් නැහැ. මෙන්න මේ වගේ කීටෝනයක් ගත්තොත් බලන්න මෙතනත් ඇල්ෆා හයිඩ්‍රජන් නැත. මොකද කාබොනයිල් කාණ්ඩයේ යාබද කාබන් පරමාණු වෙන්නේ මේ බෙන්සීන් අණුවේ මෙතන කොන් දෙකේ ඉන්න කාබන් පරමාණු. මෙතන නම් මෙතනත් කාබන් පරමාණුව. මේවට බැඳුණු හයිඩ්‍රජන් පරමාණු නැත. මේ කාබන්ට බැඳුණු හයිඩ්‍රජන් පරමාණු නොමැත. හයිඩ්‍රජන් පරමාණු නැහැ. ඒතර ඇල්ෆා හයිඩ්‍රජන් කියලා කියන්නේ ඔන්න ඔය කියන සංසිද්ධියට. ඒතර අපි ආයි පාරක් ගියොත් මේ යාන්ත්‍රණයට එහෙනම් මේක මේ තියෙන නියුක්ලියෝෆයිලය. එහෙනම් මේකත් නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක්. ඒතර මේ විදිහට තමයි මෙන්න මේ ඇල්ඩෝල් සංගණනය කියන එක පැහැදිලි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ඇල්ඩෝල් සංගණනයේ තවත් ඇප්ලිකේෂන් එකකට ගියොත් අපි ගත්තොත් බලන ප්‍රශ්නයක් විදිහට මම දෙන්නම්. පහත දැක්වෙන පද්ධතියේ ඇසිටෝන් හා ඇසිටල්ඩිහයිඩ් මිශ්‍රණයක් පවතී. සෑදිය හැකි සියලුම ඵල ලියා දක්වන්න. අපි ගත්තොත් මේ භාජනයක ඉන්නවා ඇසිටෝන් හා ඇසිටල්ඩිහයිඩ්. මේ දෙකේ මිශ්‍රණයක් ඉන්නවලු. මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. දැම්මම ඇල්ඩෝල් සංගණනයේ සෑදිය හැකි ඵල සියල්ලම ලියන්නලු. හැදෙන්න පුළුවන් ඵල ඔක්කොම ලියන්න. උතර මේ බලන්න මම ගන්නවා මේකේ ඉන්නවා ඇසිටෝන් හා එයාගේම නියුක්ලියෝෆයිලය CH2 එක සැරය. මේ බලන්න එයාගේම නියුක්ලියෝෆයිලය මේක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා CH3C පල්ලෙහාන් CH3 දිත්ත බන්ධන CH C ඩබල් බොන්ඩ් O CH3. එහෙනම් මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරන විදිහට තමයි මම ප්‍රතික්‍රියාව ලිව්වේ. එහෙනම් මේ පළවෙනි එක.
ඊට පස්සේ මේ බලන්න දෙවෙනි එක මට ගන්න පුළුවන් ඇසිටල්ඩිහයිඩ් හා එයාගේම නියුක්ලියර් ෆයිලය රත් කරාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා හම්බෙනවා CH3CH දිත්ත බන්ධන CH2C දිත්ත බන්ධන OH. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න මිශ්‍ර ඇල්ඩෝල් සංගණනයක් වෙන්න පුළුවන්. ඇසිටෝන්ට ප්‍රහාරය කරනවා ඇසිටල්ඩිහයිඩ්ගේ නියුක්ලියර් ෆයිලය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරද්දි මොකද වෙන්නේ? CH3C පහලින් CH3 දිත්ත බන්ධන CH C ඩබල් බොන්ඩ් OH මේ වගේ ඵලයක් හැදෙන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එක මම ගන්නවා ඇසිටල්ඩිහයිඩ්ට ප්‍රහාරය කරනවා ඇසිටෝන්ගේ ඇල්ෆා හයිඩ්‍රජන් ඉවත් වූ නියුක්ලියර් ෆයිලය. උතර බලන්න CH3C දිත්ත බන්ධන CH3C පහලින් H එක දිත්ත බන්ධන CH C ඩබල් බොන්ඩ් O CH3. උතර මෙන්න මේ විදිහට එකිනෙකට වෙනස් ඵල හතරක් සෑදිය හැක. ඵල හතරක් සෑදිය හැක. බලන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් මම ගන්නවා බෙන්සල්ඩිහයිඩ්. දැන් බෙන්සල්ඩිහයිඩ්ගේ තියෙන විශේෂත්වය එයාට ඇල්ෆා හයිඩ්‍රජන් නැහැ. ධන ඇසිටෝන් වගේ ප්‍රතික්‍රියාවක් ගත්තොත් එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරාම බෙන්සල්ඩිහයිඩ්ට ප්‍රහාරය කරනවා ඇසිටෝන්ගේ නියුක්ලියර් ෆයිලය. එහෙම වුණොත් මෙතන හම්බෙන්නේ CH C දිත්ත බන්ධන O CH3. හැබැයි ඇසිටෝන්ට ඇසිටෝන්ගේම නියුක්ලියර් ෆයිලය ප්‍රහාරය කරොත් උතර මට හම්බෙන්නේ CH3C CH3 දිත්ත බන්ධන CH C දිත්ත බන්ධන O CH3 කියන ඵලය. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. මෙතන තියෙන විශේෂත්වය තමයි බෙන්සල්ඩිහයිඩ්ට මෙයාට ඇල්ෆා හයිඩ්‍රජන් නොමැති වීම. ඇල්ෆා හයිඩ්‍රජන් නොමැති වීම. ඒතර මේක තමයි ඇල්ඩෝල් සංගණනය ගැන ඔයාලා දැනගත යුතු දේවල්. ඒතර මේකේ මෙන්න මේ තියෙන යාන්ත්‍රණය පිළිබඳ ඔයගොල්ලෝ හොඳට දැනගන්න ඕනේ. මම මේ කතා කරලා තියෙන යාන්ත්‍රණය ගැන ඇල්ෆා හයිඩ්‍රජන් ඉවත් වීම සහ ඇල්ෆා හයිඩ්‍රජන් ඉවත් කරලා නියුක්ලියර් ෆයිලය මගින් තමන්ටම ප්‍රහාරය කර ගැනීම. ඒකින්ද තමයි අපි අකර ස්වයං සංගණනය කියන්නේ. මේ ඇල්ෆා හයිඩ්‍රජන් කියන්නේ මොනවද? ඇල්ෆා හයිඩ්‍රජන් නැති ඒවා මොනවද? ඇයි ඇල්ෆා හයිඩ්‍රජන් නැති වෙන්නේ කියන කරුණු පිළිබඳ ඔයගොල්ලෝ හොඳට දැනගෙන ඉන්න ඕනේ මේ ඇල්ඩෝල් සංගණනය ගැන ඉගෙන ගන්නකොට.